වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. Hero TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත කියන හිරු සව සහාය 55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම බලාරත්නායක මුලින්ම සිරස්තල. දිවුලපිටිය කාන්තාවගේ දියණියටත් කොරෝනා. කාන්තාවට ආසාදිත වූ මූලාශ්‍රය තවමත් අභිරහසක්. දිවුලපිටියට සහ මිනුවංගොඩට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය. හෙට සිට දිවයිනේ සියලු පාසල් වැසෙයි. රිෂාඩ් සමග දේශපාලන ඩීල් නැහැ. ජනපති අවධාරණය කරයි. CID ප්‍රධානියාට ස්ථාන මාරුවක්. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙක් ප්‍රංශයේදී තම දරුවන් සිව් ඇතුළු 5 දෙනෙකු ඝාතනය කරයි. ගම්පහ දෙවුලපිටිය ප්‍රදේශයෙන් COVID-19 ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමග දෙවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කෙසේ වෙතත් අදාළ කාන්තාවට COVID-19 ආසාදනය වූ මූලාශ්‍රයන් හඳුනා ගැනීමට මෙතෙක් හැකි වී නැහැ. මේ අතර අදාළ කාන්තාවගේ දියණියකටද කොවිඩ් ආසාදිත බවට අද පස්වරුවේ තහවුරු වුණා. මෙලෙස සමාජය තුළින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණේ මාස 2කට පසුවයි. දවසේ පුවත ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට COVID-19 ආසාදිත බවට ඊයේ තහවුරු වුණා. මෙම කාන්තාව සොසන අපහසුතාවක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 30 වනදායි. දින 1මාරකට පමණ පසු ඇගේ රෝගී තත්ත්වය අඩුවීම හේතුවෙන් නිවසට යන අවස්ථාවේ රෝහලේදී PCR පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඇයට COVID-19 ආසාදිත බව තහවුරු වූයේ නිවසට පැමිණීමෙන් අනතුරුවයි. ඒ අනුව එම කාන්තාව ඊයේ රාත්‍රියේම ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණා. COVID ආසාදිත බවට තහවුරු මෙම කාන්තාව දිවුලපිටිය බෝමුගම්මන ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින්නේ කුලීපදනම මතයි. රෝගියාගේ නිවසියන් 6 දෙනෙක් ඉන්නවා. රෝගියාගේ ස්වාමිපුරුෂයා ත්‍රිවිල් 4 යෙදුරෙක් විදිහට සේවය කරනවා. ඒ අනුව දැනට උන් සියලු දෙනාම හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරලා තියෙනවා නිරෝධායනය සඳහා. ඇගේ දරුවන් සිව් දෙනා අතුරින් දියණියක සහ පිරිමි දරුවෙකු දිවුලපිටිය ප්‍රදේශයේ පාසල් 2ක අධ්‍යාපනය හදාරනවා. 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවා කොවිඩ් ව්‍යාප්තියත් සමග පාසල් වසා දමා යලි විවෘත කළද පාසල් වෙත ගොස් නැහැ. කෙසේ වෙතත් 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණිය පසුගිය සිකුරාදාත් පාසල් වෙත ගොස් ඇති අතර උණහා සෙම්ප්‍රතිශ්වා රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් පසුගිය සෙනසුරාදා ප්‍රතිකාර ලබාගෙන ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. එමෙන්ම ඇගේ පිරිමි දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නිවසේ සිටින අතර අනෙක් දරුවා ප්‍රදේශීය වාහන සේවා ආයතනයක රැකියාව කරනවා. ඒ අනුව පවුලේ එම සමාජිකින් 6 දෙනා ගාල්ල හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණා. ඔවුන්ගේ PCR පරීක්ෂණ අද සිදු කළා. එහිදී රෝග ලක්ෂණ පෙන්눔 කළ 16 හැවිරිදි දියණියට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ඇඟලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් නිරෝධනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. කොවිඩ් ආසාදිත කාන්තාව මුල් අවස්ථාවේදී සෞඛ්‍ය අංශ වෙත නිශ්චිත තොරතුරු අනාවරණ කර නොමැති වීම හේතුවෙන් කඩිනමින් ආශ්‍රිතයින් හඳුනා ගැනීම අසීරු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවා. මේ කාන්තාව නිවසේ ඉඳලා කම්හලට අය බස් රථයක ගමන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ බස් රථයේ තවත් 40 දෙනෙක් දිනපතා ගමන් කරලා තියෙනවා. ඒ වගේම ඇයත් සමග ඍජුවම ස්පර්ශ වෙමින් ඒ අංශය තුල 90කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරලා තියෙනවා. මේ වෙනකොට කාන්තාවට COVID-19 ආසාදන වුණු මූලාශ්‍රය සොයා ගැනීමේ ගැටලු පැන නැගිලා තියෙනවා. ඒ වගේම මේ කාන්තාව
ගමන් කරපු ප්‍රදේශ සහ මේ කාන්තාව සමග ඍජුවම ස්පර්ශ වෙච්ච පුද්ගලයන් සහ තැනැත්තින් පිළිබඳ අපිට නිසි වාර්තාත් මේ වනතුරු අනාවරණය කරගෙන නැහැ. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන 850ක් වූ සේවකයන් తాවකාලික නවාතැන් පොළවල් වල තමයි ලැබුම්ගෙන ඉන්නේ. මේ නිසා ඔවුන් සොයා ගැනීමත් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් අපි 600කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන මේ සියලු දෙනාම නිරෝධායනය කරලා තියෙනවා. මේ අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පුද්ගලයන් 250කට වැඩි පිරිසක් සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පුද්ගලයන් 180 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. කොවිඩ් ආසාදිත කාන්තාව ප්‍රතිකාර ලැබූ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඇය වැඩ පරීක්ෂකවරියක ලෙස සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සේවකින් 40 දෙනෙකුද නිවාස තුළ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත්තා. කොවිඩ් ආසාදිත කාන්තාව පසුගිය 30 වෙනිදා දක්වාම රැකියා ස්ථානයට ගොස් ඇති අතර ඇය සමීපව ඇසුරු කළ පිරිසක් මේ වන විට නිවාඩු ලබා දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත ගොස් ඇති බව වාර්තා වනවා. අපි ආශ්‍රිතයන් සියලු දෙනා විමර්ශනය කළා නිරෝධායනයට ලක් කරලා තියෙන්නේ. ඊට අමතරව හෙට දිනේ අපි ආයතනයේ සියලුම සේවකයන් PCR පරීක්ෂණය ලක් කරනු ලබනවා. මේ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ගමන් කරපු අයවලුන්ටත් ඉතාමත් පරිස්සම් විය යුතුව තිබෙනවා. අපි දන්නේ මේකේ මූලාශ්‍රය මේකයි කියලා සොයා ගැනීමට අපිට හැකියාවක් ලැබිලා නැහැ. නමුත් අපි සොයමින් සිටිනවා. විශේෂයෙන්ම මේ සේවකාව සේවය කරනු ලබන එම ආයතනයේ ඉන්න සංඛ්‍යාවෙන් හරි අඩක් වගේ නේවාසිකව සිටින අයවලුන්. ඉතින් හින්දා යම්කිසි ආකාරයක ඒ තත්ත්වය එතනදී පාලනලා තිබෙනවා. තාමත් යම්කිසි කොටසක් තමයි සමාජයට ගිහිලා තියෙන නිවෙස්වලා. ඉතින් ඒ හා සම්බන්ධ වෙච්ච අපේ ශ්‍රී ලංකීය ජනතාව දන්නවා එතකොට මේ කන්ටැක්ට් කියන කොච්චර දුරට විහිදෙනවද කියන එක. මේ අතර අදාළ කාන්තාව සේවය කළ ඇඟලුම් කමලා අයත් බ්‍රැන්ඩික් සමූහ ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සිය ආයතනයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබූ බවත් කඩිනම් ප්‍රතිචාර දැක්වීම මගින් අදාළ කාන්තාව කඩිනමින් හඳුනා ගැනීමට හැකි වූ බවයි. ආසාදිත කාන්තාව සේවය කළ කමල් පරිශ්‍රය දැඩි විෂ බීජ හරණයට ලක් කළ බවත් එම නිවේදනයේ සඳහන්. මේ අතර එම කර්මාන්ත ශාලාවේ සේවය කළ 6 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 22 දෙනෙකු සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණරෝගයකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණ වෙත යොමු වන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවට දැනුම් දෙනවා. ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය සැලකිලිට ගනිමින් දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවා. ඔබ අත්‍යවශ්‍ය කරුණකට මිනුවන්ගොඩ නගරයට පැමිණේ නම් හැකියක්වලින් ඇදිරි නීතිය බලපෑවන මේ කාල සීමාව තුළ ඔබ මිනුවන්ගොඩ නගරයේ රැඳී නොසිටින්න. නමස්කාර මේ ප්‍රශ්නේ මේ තත්ත්වෙත් එක්ක අපිට කිව්වා පොලිසියෙන් එළවලු දාගෙන ඉන්න කට්ටිය විතරක් ඉන්න කියලා අනිත් කට්ටිය රැස් කරන් යන්න කියලා කිව්වා. ඒ අනුව ප්‍රදේශීය ආරක්ෂාව සඳහා පොලිස් විශේෂකාර බලකාය සහ යුද හමුදාවද යොදවා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට අද පෙරබරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පැනවීමට රජය කටයුතු කළා. ඒ අනුව මම මේ මොහොතේ රැඳී සිටින දිවුලපිටිය නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා තිබෙන ආකාරයක් තමයි මට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ මාර්ගයන්හි රථවාහන මේ වන විටත් ගමන් කරන ආකාරයක් අපට දැක ගැනීමට හැකියාව පවතිනවා. පොලිසිය සහ ආරක්ෂක අංශ මාර්ග බාධක යොදා ගනිමින් මේ ගමන් ගන්නා රථවාහන පරීක්ෂා කිරීමකින් අනතුරුවයි එම රථවාහනයන්ට ගමන් කිරීමට අවසරය හිමි ලබා දෙන්නේ. රජය මෙලෙස පොලිස් ඇදිරි නීතිය පනවමින් මේ ප්‍රදේශයන්ගේ ජනතාවගෙන් ඉල්ලා සිටිය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිවෙස්වලට වී රැඳී සිටින ලෙසටයි. ඒ අනුව කිසිදු බාහිර පුද්ගලයෙක්ට මේ ප්‍රදේශයන්ට ඇතුල්වීම හෝ පිටවීමට සංචරණය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇදිරි නීතිය සහ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මකයි. ඇදිරි නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම නිරෝධායන කටයුතු සිදු කිරීමටත් සිද්ධ වෙනවා. ඒ පොලිස් බල ප්‍රදේශ දෙකට මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වුණත් රටේ සියලුම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා නැවත වරක් අපේ සෞඛ්‍ය පුරුදු වලට මේ ආකාරයටම නිරත වෙන්න ඕනේ. අපි යම්කිසි ආකාරයක ලිහිල් බවක් දක්වලා කටයුතු කළා. නමුත් නැවත අවදානම් තත්වයක් උද්ගත වෙලා තියෙන නිසා අපිත් ශ්‍රී ලංකා පොලිසිය හැටියට මේ පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන්න කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන් සමග මේ අතර ඇදිරි නීතිය පැන වූ පොලිස් බල ප්‍රදේශ දෙකෙහි තත්ත්වය සොයා බැලීම සඳහා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පස්තුරුවේ සංචාරයක නිරත වුණා.
රෝගීන් ඉන්නවනම් ඒ රෝහල් වලට ගෙන යාමට ඒ වගේම අත්‍යවශ්‍ය දෙයක් ඉටු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් නිලධාරීන් දෙන්නෙක් අපි මේ පොලිස් ස්ථාන දෙකටම පත් කරලා දෙනවා. සහකාර පොලිස් අධිකාරී චින්තක පීරිස් මහතා රැඳී ඉන්නවා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ 071 85 91 617. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පොට්ටච්චි මහතා රැඳී ඉන්නවා දිගුලපිටිය පොලිසිය 071 85 91 628. ඒ ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගැනීමට යම් කිසි කෙනෙකුට මේ පොලිස් ස්ථාන දෙකේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පූර්ණ කාලීනව රැඳී ඉන්නවා පොලිස් ස්ථානවල. ප්‍රදේශයේ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම ඇතුළු ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් දියුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද පස්තුරුවේ පැවැත්වුණා. මේ අතර ගම්පහ දියුලපිටිය ප්‍රදේශයේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරයේ නිවාඩුව හෙට සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. මීට පෙර දෙවන වාරය සඳහා පාසල් නිවාඩුව ඔක්තෝබර් 9 වෙනිදා සිට ලබා දීමට නියමිතව තිබුණත් රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ එම තීරණයට අනුව යමින් දිවයිනේ සියලුම පිරිවෙන් කතෝලික පාසල්වලද දෙවන වාර නිවාඩුව හෙට ආරම්භ කරනු ඇති. සියලු පෙර පාසල්ද හෙට සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති අද සිට සතිය කාලයක් වසා දැමීමට පියවරගෙනුණා. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලය යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය හෙට සිට සතියක කාලයක් සඳහා වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවරගෙන ඇති අතර නිවාසිකාගාරවල සිටින සිසුන්ට උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් ඉන් ඉවත් වන ලෙසටයි. කෙසේ වෙතත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල පාලනාධිකාරී වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ නිවාසික සිසුන් පිටව යාමෙන් වෛරස ආසාදිත සිසුවෙකු ඒ අතර සිටියහොත් රෝගය ග්‍රාමීය මට්ටමින් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි. ඒ අනුව විශ්වවිද්‍යාලය තුළ සිටින සිසු සිසුවියන් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකසන ලෙස එම සංගමය ඉල්ලා සිටිනවා. මේ අතර රජයේ කාර්යාලවල මහජන දිනය හෙට නොපැවැත්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර මිනුවන්ගොඩ සහ දියුලපිටිය ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකා සමාජිකින්ට නැවත දැනුම් දෙනතුරු සේවයට වාර්තා නොකරන ලෙසත් කඳවුරු තුල සිටින අය ඉන් පිටතට නොයන ලෙසටත් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන්ට් ජෙනරාල් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල සිටින ආරක්ෂක අංශ සමාජිකින් හෙට දිනේ පමණක් රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙසයි. මේ අතර මහර සහ මීගමු බන්ධනාගාරවල රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද සිට නැවත දැනුම් දෙනතුරු නවතා දැමීමට පියවරගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. කටුනායක ගුවන්තොටුපළ තුළ පිහිටි පැමිණීමේ සහ පිටවීමේ පරයන්තේ ආලින්දවලට ගුවන් මගින් සමග පැමිණෙන අමුත්තන් පිවිසීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති අතර ඒ හා සමගාමීව ගුවන්තොටුපළ මහජන ශේෂ්ත්‍ර මණ්ඩපයද තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ සියලු මගීන් දැඩි මාර්ගෝපදේශවලට යටත්ව දුම්රිය ස්ථානවලට ඇතුළු විය යුතු බවයි. ඒ අනුව හෙට සිට දුම්රිය ගමන් කිරීමේදී මුඛාවරණ පැළඳීම අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම නැවත දැනුම් දෙනතුරු ලංගම සහ පෞද්ගලික බස් රථවල මගින් ප්‍රවාහනය ආසන ප්‍රමාණයට අනුව පමණක් සිදු කිරීමට නියෝග කළ බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම් මහතා පැවසුවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරන පිරිස් දැනුවත් කිරීමට පොලිසිය කටයුතු කළ ආකාරයයි මේ. මේ අතර COVID-19 ව්‍යාප්තිය යළි හිස ඇසුවීම වැළැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිගන්නවාද යන්න තදින් සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පවසනවා. මේ කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් ලංකාව තුළ වාර්තා වෙච්ච පළවෙනි අවස්ථාව. මේ අවස්ථාව වගේ තවත් ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිත වූ පුද්ගලයන් වාර්තා වීමේ අවදානම මේ රටේ තියෙනවා. මේ විදිහට තමයි ලෝකයේ බොහෝ රටවල් තුළ විවිධ අවස්ථාවලදී දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි රැලි ගිහිල්ලා ඒ රටවල් තාමත් කොවිඩ් ආසාදිතයින් බහුලව වාර්තා වෙන රටවල් බවට පත් වෙලා තියෙන්නේ. මේ වන විට අපේ බොහෝ දෙනාට අමතක වෙලා මේ රෝගය වළක්වා ගැනීමේ ක්‍රමවේද අනුගමනය කරන්න. ඔබේ ගම් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගියෙක් වාර්තා වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ රෝගයා හින්දා ඔබේ ගම ප්‍රදේශයේ ඇඳිරි නීතිය දානවා හෝ ගම් ප්‍රදේශයේ ලොක්ඩවුන් කරන්න වෙන්න ඉඩ තියෙනවා. ඒ වළක්වා ගැනීමේ වගකීම මේ තප්පරේ ඉඳන්ම මේ රටේ ඉන්න සියලු පුරවැසියෝ අනුගමනය කරන්න පටන් ගන්න ඕනි. විශේෂයෙන්ම මීටරයක දුරක් සහිතව තමන්ගේ කටයුතු කිරීම, ඒ වගේම මුඛ ආවරණ පැළඳවීම, ඒ වගේම කිවිසුමක් වගේ එනකොට මෙහෙම අත තියලා ඒක පිටට යන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් ඒ ආකාරයට අත්සේදීම වැනි සෞඛ්‍ය පුරුදු නැවත ඒවට වහාම යන්නට කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. මෙය හුස්ම ගැනීමෙන් පවා බෝ වෙන්නට පුළුවන් ලෙඩක්. තාම කිට්ටුව දෙදෙනෙක් තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස තෙරපුම් සහිත තැන්වල ඉන්න එපා කියලා අපි කියන්නේ. ඒකයි සංගීත සංදර්ශන වගේ දේවල්, නොයෙකුත් ප්‍රිය සංഭാෂණ වගේ දේවල්. මේවා
නැවත අපි මේ රටේ යම්කිසි කාලයකට නැවැත්විය යුතු වෙනවා. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා යම්කිසි උණක් හෝ යම්කිසි රෝග ලක්ෂණයක් Tamanට තියෙනවා නම් වහාම එම ප්‍රදේශයේ තියෙන ප්‍රධාන රෝහලට ඔබ ඇතුළත් වෙන්න. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. COVID-19 ආසාදිත බවට හඳුනාගත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. තවමත් ලොව වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ ඇමරිකාවට වන අතර ඊයේ දිනේදීත් එරටින් ආසාදිතයින් 51,000ක් අලුතින් හඳුනා ගැනුණා. ලොව සුපිරි බලවතා ලෙස සැලකෙන අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති බිරිඳ මෙලානියා ට්‍රම්ප් පසුගිය දෙවනිදා COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලින් 9 දෙනෙක්ද COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරට ජනපති ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායක නිකලස් ලූනා 2020 අමරිකානු ජනාධීපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේ කළමනාකරුවන බිල් ස්ටෙෆින් සහ රිපබ්ලිකන් සෙනෙට් සභික මයික් ලීද ඇතුළත්. දවල මන්දිරයේ පැවති එලිමහන් උත්සවයකදී සෙනෙට් සභික මයික් ලී පිරිස අතරට ගොස් ඔවුන් වැළඳ ගනිමින් අනාරක්ෂිත අයුරින් කටයුතු කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. මේ වන විට රිපබ්ලිකන් පාක්ෂික මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන්ද මුළුමනින්ම ඇනහිට තිබෙන්නේ මැතිවරණ ප්‍රචාරණ වැඩසටහන් උපදේශක ක්‍රිස් ක්‍රිස්ටිද ආසාදිත බවට හඳුනා ගැනීමත් සමගයි. මෙතෙක් ඉතිහාසයේ අමරිකානු ජනාධීපතිවරණ අපේක්ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත්ව සිටියදී ජීවිතක්ෂයට පත්ව හෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබා නැහැ. විශ්ලේෂකින් අනතුරුවංග වන්නේ අමරිකානු ජනාධීපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අයහපත් වූහොත් එය අමරිකානු ආර්ථිකයට මෙන්ම ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් ගෙන දෙනු ඇති බවටයි. අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන්හි හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට රෝහලේ සිට වීඩියෝ පණිවිඩයක් නිකුත් කළා. I came here, wasn't feeling so well. I feel much better now. We're working hard to get me all the way back. I have to be back because we still have to make America great again. කෙසේ වෙතත් ඉදිරි දින දෙක ජනාධීපතිවරයාට තීරණාත්මක වනු ඇති බවට දවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් මෙඩෝස් සිදු කළ ප්‍රකාශයකට ජනාධීපතිවරයාගේ දැඩි අප්‍රසාදය එල්ල වී තිබෙනවා. මේ අතර ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉක්මන් සුවය පතා සහ මැතිවරණයට සහය දක්වමින් වොෂින්ටන්හි වෝල්ටර් රීඩ් හමුදා රෝහල ඉදිරිපිට ජනතාව එක් රැස් වී සිටියා. ගෙවුණු දිනේ තුලදී ඇමරිකාවෙන් නව ආසාදිතින් 51,000ක් හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 75,49,323ක් දක්වා ඉහළ ගියා. ඇමරිකාවට පසු ලොව වැඩිම බලපෑමක් එල්ල වැත්තේ අසල්වැසි ඉන්දියාවටයි. ගෙවුණු දිනේ තුලදී ලොව වැඩිම දෛනික මරණ සංඛ්‍යාව 1071ක් සහ නව ආසාදිතින් 79,000ක්ද ඉන්දියාවෙන් වාර්තා වුණා. රිෂාඩ් බදවුදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් රජය ඇති කරගෙන නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කරනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතා විශ්වාසය පළුදු වන ආකාරයට කිසිසේත් කටයුතු නොකරන බවයි. මේ අතර කටාන කටුවාපිටිය බෝම්බ ප්‍රහාරය වින්දිතයන්ගේ ඥාතීන් එම දේවස්ථානයේ ඉදිරිපිට අද නිහඬ විරෝධතාවක නිරත වුණා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තවමත් ආබාධිත තත්ත්වයේ පසුවන පිරිසගේ ඥාතීන් විසින් මෙම නිහඬ විරෝධතාවය සිදු කළේ මීගමුව කටාඬ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටදී. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදවුදීන්ගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදා හැරීමෙන් පාස්කු ප්‍රහාරයේ බින්දිතයන් වන කතෝලික ජනතාවට දැඩි අසාධාරණයක් සිදු ඇති බව ඔවුන්ගේ චෝදනාවයි. මගේ මැරිච්ච 5 දෙනා වෙනුවෙන් සහ අනිත් අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න දැන්වත් ඉස්සරහට දැඩි ක්‍රියාමාර්ග අරගෙන මේක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බෝම්බ ප්‍රහාරයට ලක්වුණු මගේ පවුලෙම 7 දෙනයි 3න් 2ක බලයක් අරගෙන දීලා අපි බලාපොරොත්තු වුණේ අතිගරු ජනාධිපතිතුමනි මෙන්න මෙයයි අපි බලාපොරොත්තු වුණේ. අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නේ කාදිනල්තුමා විතරයි. අත්අඩංගුවට ගත්තු අයවත් දැන් නිදහස් කරනවා. අපි නිහඬ වෙලා ඉන්නේ. අපි මෙච්චර නිස්සද්ද වෙලා ඉන්නේ. අපේ කාදිනල්තුමා හින්දා නැත්තම් අපි දන්නවා මොකද්ද කරන්න ඕනේ කියන එක. මෙයාව නිදහස් කරේ ඇයි? මෙයා ඍජුවම මේ බෝම්බ කරුවන් එක්ක කතා බහ කරලා තියෙනවා. ඒ සාරාල්ලාට ඉන්දියාවට පැන ගන්න උදව් කරලා තියෙනවා. කතෝලික ජනතාව මේ පාස්කු ඉරිදා පල්ලියාපු කියලා වැරදි. දැන් උන් බෝම්බ ගහපා බෝම්බ ගහපු උන් උදව් කරුවා කියලා අරගෙන දැන් කොහමද උන් නිදහස් කරන්නේ?
මේ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් අදත් අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාගේ මලනුවන් අත්අඩංගුවට ගත්තා. හැබැයි රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා බය නැතුව කියනවා ඔහු නිදොස් කර නිදහස් වෙනවා කියලා. ඒක පහත් දේශපාලනික තීන්දුව මත මේ සියල්ලම නිදොස් වෙනවා. අවසානයේ පාස්කු ප්‍රහාරයෙන් පුතුන් නෑ වෙනවා. මේ තත්ත්වය තමයි අපි පිළිකුල් සහගතව හෙලා දකිනවා. මේ බදුරුදීන් මහතාගේ සහෝදරයා කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව හුදෙක් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ කැමැත්ත අකමැත්ත මත ඔහුව නිදහස් කොට තිබීම මත අපට තවත් පැහැදිලි වෙනවා අර යහපාලන කාලේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙච්ච ආකාරයේ යම් යම් සංසිද්ධීන් මේ වෙලාවෙත් සිද්ධ වෙනවා කියන එක. ඒ අත්අඩංගුවට ගැනීමත් එක්ක කාදිනල්තුමා රටේ මිනිස්සුත් විශ්වාස කළා නීතියක් ක්‍රියාත්මක වේවි කියලා. නමුත් මේ වෙනකොට එය උස්සක් බවට පත් වෙලා තියෙනවා. මේකට වගකිව යුත්තේ රජයද නැත්නම් නීතිය කරන අයද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ වැරැද්දක් උනොත් ඒ වැරැද්ද අසූචි ගාගත්තා වගේ කියලා මතක තියාගත්තොත් හොඳයි. මේ රජයේ බලයට පත් කරන්න මේ සියලු පාර්ශව අපිට සහයෝගය ලබා දුන්නා. කතෝලික ජනතාවත් අපිට ලැබුණු ජනවරමට පිටින් කිසිම දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තියෙන කමිටුවේ වැඩ කටයුතු කඩිනම් විය යුතුයි කියන තැන මම ඉන්නවා. ඒ වගේම කඩිනමින් සාධාරණයක් ඒ වින්දිතයින්ට සාධාරණයක් විය යුතුයි කියන තැන මම ඉන්නවා. දැන් මේ ආණ්ඩුවේ ඇයි මේ විදියට මේ කණ්ඩායම් පහුගිය කාලේ ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් ළඟට ගන්න? බලය පවත්වාගෙන යන්නත් බලේ ගන්නත් අසූචි වුණත් රත්තරන් හැටියට සලකලා කටයුතු කරන කට්ටිය මේ රටේ ඉන්නවා. ඒක තමයි ඇත්ත. අපි පැහැදිලිව දන්න රිචාඩ් බදුදීන් ඔය මොන විදියේ දේවල් උපක්‍රම යොදලා ලං වෙන්න ආවත් එහෙම ලං වෙන්න තරම් අවස්ථාවක් ඔවුන්ට හම්බ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාව අල්ලගත්තම මම හිතන්නේ මුළු රටම දැක්කා ඇවිල්ලා ප්‍රකාශ කළේ මේ පුද්ගලයා ත්‍රස්තවාදී ක්‍රියා කරපු අය එක්ක විශාල සම්බන්ධතාවයක් තිබ්බා කියන එක තමයි එතුමාව අත්අඩංගුවට ගත්තම් කිව්වේ. එහෙමනම් දැන් කොහමද කියන්නේ මේ විමර්ශනයේදී මේ කිසිම සාක්කියක් නැහැ කියන නිසා මේ පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒක බරපතල ප්‍රශ්නයක්. මිනිස්සු සැක කරනවා. ඒ නිදහස් වීමේ පිටිපස්සේ තිබෙන්නේ 20 වෙනි සංශෝධනයේ අනුමත කර ගැනීමට අරගෙන යන ව්‍යාපාරය කියලා පේනවා. කිසිසේත් රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා ඔහුගේ සගේ මේ ආණ්ඩුවට ගන්න නැහැ කියන එක වගකීමකින් රජය වෙනුවෙන් අපි ප්‍රකාශ කරන්න කැමතියි. CID එකේ කියන පරීක්ෂණ පිළිබඳව අපිට කතා කරන්න බෑ. CID එක අත්අඩංගුවට ගන්නවා නිදහස් කරනවා. ඒ නිසා නිදහස් කිරීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව අපිට සැකයක් තියෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ජනතා ආරක්ෂාව තහවුරු කිරීම තම රජයේ පළමු සහ ප්‍රධානතම වගකීම වන බවත් පසුගිය සමයේ සිදු ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්නෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලඥයන් අතර පත් කිරීමට තවන් සූදානම් නොමැති බවයි. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් රජය ඇති කරගෙන නොමැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් වැරැද්දක් හෝ අතපසුවීමක් සිදු වී ඇතනම් ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ජනතා විශ්වාසය පළදුවන ආකාරයට කිසිසේත් කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතා බස්නාහිර උතුර දිශාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත්තේ බස්නාහිර උතුර දිශාව බහර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පී රණසිංහ මහතායි. යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි සඳහන් ඇතැම් කරුණු සංශෝධනය කිරීමට පියවර නොගැනීම ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් බව ජාතික නිදහස් පෙරමුණ ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පවසනවා. එම ලිපියේ දැක්වෙන්නේ ආණ්ඩුව සමස්තයක් ලෙස දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි වගකීම තම පක්ෂය විසින් බහර නොගන්නා බවයි. නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවීම කනගාටුවට කරුණක් බව එම පක්ෂය අග්‍රාමාත්‍යවරයාට යොමු කළ ලිපියෙහි දැක්වෙනවා. සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රජයට බහුතර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනෙන් නිදහස් කිරීම මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම දිත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබට තානාපතිවරුන් සහ රජයේ උසස් නිලතලවලටද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම යන කරුණු කෙරෙහි තම පක්ෂය දැඩි විරෝධය දක්වන බවත් එම කරුණු නැවත සංශෝධනය කළ යුතු බවට යෝජනා කර ඇති බවත් අදාළ ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. එම කරුණු සංශෝධනය කිරීමට පියවර නොකිරීම හේතුවෙන් ජනවරමේ ආධ්‍යාත්මයට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් අගතියක් සිදුවන බවද ජාතික නිදහස් පෙරමුණේ ලිපියේ සඳහන්. අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුව සමස්තයක් ලෙස දේශපාලන ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි වගකීම තම පක්ෂය විසින් බාර නොගන්නා බවයි.
විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණකාධීපතිවරයාගේ බලතල කප්පාදුවන බවට විපක්ෂය විසින් සමාජය තුළ දුර්මත ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වෙසිවන සංශෝධනයෙන් සිදු කෙරෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්තිවලට 19 වෙනි සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කර ඊට පෙර ව්‍යවස්ථාවේ තිබූ වගන්ති එලෙසම යලි ස්ථාපිත කිරීම පමණක් බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක සඳහන්. විගණකාධීපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන කලාතුරකින් ජනතාවගේ අවධානයට යොමු වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්ෂයට පහසුකාරයක් වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණකාධීපතිවරයාගේ වපසරියෙන් ඉවත් කරන බව විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 1978 ව්‍යවස්ථාවේ ආරම්භයේ සිටම ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් විගණකාධීපතිවරයාගේ වපසරිය තුල පැවති බවයි. ඒ අනුව 20 වෙනි සංශෝධනය යටතේද ජනාධිපති ලේකම් කාර්යාලයත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් රජයේ දෙපාර්තමේන්තු ලෙස විගණකාධීපතිවරයාගේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව පවතින බව අදාළ නිවේදනයේ සඳහන්. උපුටා ගැනීම රජයේ අයිතියටතේ පවතින සමාගම් විගණකාධීපතිවරයාගේ වපසරියෙන් ඉවත් කරන බව 20 වෙනි සංශෝධනය ගැන ප්‍රචාරය කරන තවත් දුර්මතයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 දෙක වගන්තිය යටතේ විශේෂ අමාත්‍යවරයාට තමන් යටතේ පවතින රාජ්‍ය සංස්ථාවක හෝ රජයට අයත් සමාගමක විගණන කටයුතු සුදුසුකම් ලැබූ වෙනත් විගණන සමාගමකට පැවරිය හැක. නමුත් එසේ කිරීමට පෙර ඒට අනිවාර්යෙන්ම මුදල් ඇමතිවරයාගේ එකඟත්වය ලබාගත යුතු අතර විගණකාධීපතිවරයාගෙන්ද ඒ ගැන විමසා බැලිය යුතුයි. ඒ ආකාරයට විශේෂ ඇමතිවරයා විසින් රජයට අයත් සමාගමක විගණන කටයුතු වෙනත් විගණන සමාගමට පැවරීමෙන් පසු විගණකාධීපතිවරයාට එම විගණන සමාගමට කරන ලිඛිත දැනුම් දීමකින් පසුව අදාළ රාජ්‍ය සංස්ථාවේ හෝ රජයට අයත් සමාගමේ විගණන කටයුතු විගණකාධීපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවට නියම කිරීමට බලය ඇත. මෙහි අන්තර්ගතයට 20 වෙනි සංශෝධනයෙන් වෙනසක් සිදුවන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති ගැන බොහෝ අයට අවබෝධයක් නැතිය යන උපකල්පනය මත විපක්ෂයේ උදවිය ජනතාව මුලා කිරීමේ අරමුණින් කිසිදු පැකිලීමකින් තොරව දිව අගට එන හැම බොරුවක්ම කියමින් සිටී. කරුණු හරිහැටි අවබෝධ කරගෙන විපක්ෂයේ මේ දුෂ්ට උත්සාහයන් පරාජය කිරීම අප කාගේත් යුතුයකමකි. උපුටා ගැනීම අවසන්. වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. ශ්‍රී ලාංකික සම්භාවයක් ඇති පුද්ගලයෙක් ප්‍රංශයේ පැරිස් නුවරදී තම දරුවන් සිවුදනා ඇතුළුව පවුලේ සමාජිකයන් 5 දෙනෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ප්‍රංශයේ BFM ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ ඝාතනයට හේතුව පවුල් ආරවුලක් බවයි. ප්‍රංශයේ පැරිස් නුවර නොයිසේ ලී ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතන සිදුව තිබුණේ ඊයේ පෙරවරුවේයි. ඝාතනයට ලක්වුවන් අතර කුඩා දරුවන් සිව් දෙනෙක්ද සිටින අතර ඔවුන් වයස අවුරුදු 2 සහ 14 යන වයස් සීමාවල පසු වූ ශ්‍රී ලාංකිකයන්. පහර කෑමට ලක් වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා දරුවෙක් අසල පිහිටි වෙළඳ සැලකට දිවගොස් ඇති අතර එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රංශ පොලිසිය ඝාතනයට ලක්ව සිටි පුද්ගලයන් 5 දෙනෙකු සොයාගනු ලැබුවේ අදාළ නිවසේ එකම කාමරයක් තුල වැටී සිටියේදී. පහර කෑමට ලක් වූ එම පවුලේ තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ප්‍රංශයේ BFM ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදු ඇති බවයි. දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මාවනැල්ල හෙම්මාතගම මීපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුන් දඩයම් කිරීමට ඇට වූ අනවසර විදුලි රැහැනක ගැටි කාන්තාවක් සහ ඇගේ ඥාති දියණියක් ස්ථාන දෙකකදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර විදුලි රැහැන් ඇට වූ පුද්ගලයා විසින් සංගවා තිබූ මියගිය කාන්තාවන් දෙදෙනාගේ දේහයන් පොලිසිය අද සොයාගත්තා. මීරිගම පෝරුතොට කම්මල්තොට තොටුපොළ අසලදී මුහුදේ දිය නෑමට ගොස් ඊයේ අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු මුහුදේ පාවෙමින් තිබියදී දීවර බෝට්ටුවකට අද හමු වී තිබෙනවා. කතරගම පූජා නගරයේ පිරිසක් කඩු කිනිසි යොදා ගනිමින් ආරවුලක නිරත වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රටවටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත්වනවා. පත්තනොගත් රට දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අප එල්ල තමුවන්නේ රාත්‍රී 9:55ට. ආයිබෝවන්